ඔබට දැන් හැකි අපේ මේ Zoom chat එකේ තියෙන raise hand කියන option එක පාවිච්චි කරලා යම් ගැටලුවක් තියෙනවා නම් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ ඉන්නවා මේ සදහම් මණ්ඩපේ. උන්වහන්සේලාට ඒ ප්‍රශ්න ගැටලු යොමු කරලා ඔබට අවශ්‍ය ඒ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී. යම් ගැටලුවක් තියෙනවා නම් මේ අවස්ථාව යොමු කරන්න පුළුවන්. ත්වන් සරණයි. සුදර්ශන මහත්තයා ත්වන් සරණයි. ඔබතුමාට ප්‍රශ්නය යොමු කරන්න පුළුවන් මේ වෙලාවේ. ඔව් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මගේ ප්‍රශ්නය තමයි දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක මාර්ගය අපේ නිවන් මාර්ගය අපිට තියෙන එකම මාර්ගය විදියට දැන් මේ යන මේ කරන වැඩ පිළිවෙල කුමක් හෝ ඇතුලේ මේ භාවනාව කියන දේ ඇතුළත්ද? එහෙම භාවනාව ඇතුළත් නම් භාවනාව කළ යුතු නම් ඒකට සුදුසුම භාවනාව මොකක්ද? මෙන්න මේ ගැන පුංචි මේ හැඳින්වීමක් කරන්න පුළුවන් නම් ධර්මයට ප්‍රවිෂ්ඨ වෙච්ච ආධුනිකයෙක්ට ඒ ගැටලුව එනවා කොහොමද? මොන භාවනාවද කරන්න ඕන? අපි මොකක්ද මේක අවබෝධ කර ගැනීම පිණිස කළ යුත්තේ කියන තැනට ආධුනිකයෙක්ට කොහොමද ඔය ගැටලුව එනවා? හැබැයි ඇත්තටම මම මගේ අදහස ප්‍රකාශ කළොත් භාවනාවක් කරන්න ඕන මහත්තයෝ. භාවනාවක් කරන්න ඕන. ඒක ඒ භාවනාව කළ යුතු භාවනාවක් කරනවා නම් මගේ අදහස හොඳමම දේ තමයි මහත්තයෝ ආනාපානසති භාවනාව. මම එහෙම කියන්නේ හේතුව තමයි ආනාපානසති භාවනාව කරනකොට හිත ඉන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අපේ ස්වභාවිකවම වැටෙන හුස්ම රැල්ල ඇතුල් වෙනව පිට වෙන එක ගැන සිහිය පැවැත්වීමක්ම විතරයි අපිට කරන්න තියෙන්නේ. එතන විතර්ක කරන්න දෙයක් නැහැ. ආයාසයෙන් යමක් හිත ඉන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මගේ අදහස අනුව ආනාපානසති භාවනාව තමයි වඩාත්ම යෝග්‍ය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරනවා. ඊළඟ කාරණාව ඇත්තම කතාව අපේ මේ ජීවිතය කියන්නේ පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණා. නැතුව පෙනීමෙන් තොරව, ඇසීමෙන් තොරව, දැනීමෙන් තොරව, දැනගැනීමෙන් තොරව ජීවිතය කියලා එකක් අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙමනම් අපිට මේ එදිනෙදා ජීවත් වෙනවා කියන සිද්ධිය කියන්නේ පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණා. අපිට කරන්න තියෙන්නේ එහෙමනම් අපි යම් ධර්ම කාරණාවක් ශ්‍රවණය කරා නම් ඒ ශ්‍රවණය කරපු ධර්ම කාරණාව මනාකොට අහගත්තු ධර්ම කාරණාව අපේ එදිනෙදා ජීවිතයේදී අපි යමක් කරනකොට ඒ මොහොතේ අපට යම් අත්දැකීමක් ලැබෙනවා නම් අර අපි අහලා දැනගත්තු ධර්ම කාරණාවට අනුකූලව මුලින් බලන්න ඕන. මොකද එතනම භාවනාව තියෙනවා. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන තැනම තියෙන්නේ භාවනාව. මම කිව්වොත් මෙහෙම මුළු ජීවිතේම අපේ භාවනාවක්. මේ ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි එකක් කියන තැනට ආපු තැන මුළු ජීවිතේම මහත්යෝ භාවනාවක් වෙනවා. හැබැයි එතෙන්ට එන තාක්කල් අපට තියෙන හොඳම ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන හොඳම මාර්ගයේ විදියට මගේ අදහස ආනාපානසති භාවනාව. මොකද එතන විතර්ක විචාරක කරන්න නැහැ, අමුතුවෙන් හිත ඉන්න නැහැ, වචන කියවන්න නැහැ. අපිට ආනාපානසති භාවනාවේදී අපේ මේ ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ලට සිහිය පැවැත්වීමක්ම පමණයි කරන්න. ඒක අපේ අර වික්ෂිප්ත වෙච්ච මනස එක අරමුණකට අරන් එන්න බොහෝ උපකාරයක් වෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම පෙන්වලා තියෙනවා මේ නිවන් අවබෝධය පිණිස වඩාත්ම ප්‍රබල භාවනාව විදිහට ආනාපානසති භාවනාව. හැබැයි අපේ ජීවිතය කියන්නෙම මේ පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණාව නම් එහෙමනම් මහත්වෝ මුළු ජීවිතය කියන්නෙම භාවනාවක්. එහෙමනම් අහපු ධර්ම කාරණාව අහන වෙලාවට මනාකොට අහන්න. ඉන් අනතුරුව ලබන කුමන අත්දැකීමක් වේවා ඒ අත්දැකීම ඒ ධර්මයට අනුකූලව බලන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒක ප්‍රගුණ කරන්න ඕන.
තෙරුවන් සරණයි අපේ හඳුරන්නේ. අපේ හඳුරන්නේ දැන් අපිට දැන් මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. මේ අපි හිතනවා දැන් අපි මෙච්චර බණ අහලා තියෙනවා. දැන් මෙච්චර පංච උපාදානස්කන්ධයක් ගැන දන්නවා, දුක ගැන දන්නවා, දුක ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා දන්නවා. මේ දේවල් දැනගෙන මේ හුස්පුරල්ලක් ගැනම බල බල ඉන්න ඕනද? ඇයි එහෙම එතනින් ඇයි ඒක එහෙම බලන්න කියලා කියන්නේ? එතකොට අපි හඳුන්නේ මේ හැබැයි බුදුහාඳුරු කියලා තියෙනවා ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයයි. එහෙම කියද්දී අපි හඳුන්නේ සතර සතිපට්ඨානය තුළ ආනාපාන සතිය කියන්නේ ප්‍රධානම සහ ඒක තමයි ප්‍රධානම අංගයක් කියලා තියෙන බුදුහාඳුරු ඒ විදිහට. නමුත් අපිට හිතනවා මේ මෙච්චර දේවල් අහලා තියෙනවා අපිට විදර්ශනාව කියලා මේ දහම් කාරණා ගැඹුරට කල්පනා කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒ මේ හුස්පුරල්ලක් ගරම හිතන්නේ කියලා අන්න මේ වගේ දෙයක් හිතෙන්න පුළුවන් අපේ හඳුන්නේ. පොඩ්ඩක් ඔබanse අපේ වෙන කරුණාවෙන් මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් විස්තරයක් කළ දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි මහත්මයා. ඇත්තටම මම ඒ කාරණාව කියන්නේ හේතුව තමයි මේ හුස්ම රැල්ලක් අරමුණු කරන්න කියලා මගේ අදහසක් විදිහට මම ඒක ඉදිරිපත් කරේ. මොකද ඒක මං වැදගත් කියලා කිව්වේ ආධුනිකයෙක්ට. ඒ කියන්නේ මොකද ධර්මයයි ජීවිතයයි කියන්නේ දෙකක් කියන තැනින් තමයි ඕනම කෙනෙක් පටන් ගන්න. එතකොට ඒ වගේ කෙනෙක්ට ඒ ආනාපාන සති භාවනාව ඒ හුස්ම රැල්ල කියන්නේ කෙනෙක් විසින් ඉඳගෙන හුස්ම ඇතුළු කරගන්නවා පිට කරනවා කියන ඒ ක්‍රියාවලියට යමෙක් සිහිය පවත්වනවා නම් ආධුනිකයෙක්ට ඒකක් ගොඩක් වටිනවා. හැබැයි මම ඒක අවසන් වශයෙන් කිව්වේ මේ ධර්මය යම් කාලයක් ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කිරීමේ කුසලතාවය අපි තුලින් ප්‍රගුණ වීගෙන යනකොට අපට පැහැදිලි වෙනවා ඊළඟට ජීවිතය කියන්නේ පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණාව නම් එහෙමනම් ඒ පෙනීමේ, ඇසීමේ, දැනීමේ, දැනගැනීමේ ඇත්තනම් දැකිය යුත්තේ එහෙමනම් ජීවිතය කියන්නෙම භාවනාවක් කියන තැනට එනවා. එතනින් ඒ හික්මීම ගොඩ නැගෙනවා ඊළඟට. හැබැයි ඒ හික්මීම ගොඩ නැගෙන තාක්කල් ඒ කියන්නේ ජීවිතයයි ධර්මයයි දෙකක් බවට පත් වෙලා නම් අපිට තවමත් තියෙන්නේ ඒ වගේ කෙනෙක්ට ආධුනිකයෙක්ට ආනාපාන සතිය කියන්නේ අපි කියන්නේ හුස්ම රැල්ලට සිහිය පවත්වන එකත් වටිනවා. මොකද මම එහෙම කියන්නේ හේතුව ඒක මගේ අදහසක් විදියට ඒක ඇත්තටම ප්‍රායෝගිකවම කෙනෙක්ට ස්වභාවිකව හුස්ම රැල්ල අල්ල ගන්නවා කියන කාරණාවත් ලේසි පාසු කාරණාවක් නෙමෙයි. පැහැදිලි. තෙරුවන් සරණයි සියලු දෙනාට. අපේ ස්වාමීන් වහන්සේ පැවසුවා දැන් ආනාපාන සතිය කියන භාවනාව කරනකොට මේක මේ විදියට අපේ ජීවිතයත් ධර්මයත් එකක් නොවන වගේ පැහැදිලිව උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දැන් සිරක්කිත ස්වාමීන් වහන්සේ කිව්ව විදියට ඇත්තටම මේකේ සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් මේක කායානුපස්සනාවක් විදියට මේ ආනාපාන සති භාවනාව සහ මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය අපි අවබෝධ කරගන්න යනකොට දැත්තටම අර මහත්තයා ඉස්සෙල්ලා අහුව ප්‍රශ්නේ වගේ ඒ මහත්තයාට තිබුණ ප්‍රශ්න තමයි ඒ කියන්නේ මේක සතර සතිපට්ඨානයේ වැඩෙන භාවනාවක් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඇත්තටම මේ පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන කාරණා ටික නම් මේකේ අපිට පංච උපාදානස්කන්ධයේ විදියට අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ආනාපාන සති භාවනාවෙන් අපිට ඒ ටික සිද්ධ වෙනවද? අපි යන්න එතන පොඩ්ඩක් බැලුවොත් අපිට පැහැදිලිව පේනවා දැන් ඇත්තටම අපි අරමුණක් විදියට මේක ගන්නකොට දැන් හුස්ම රැල්ල කියලා අමුතුවෙන් අපිට බාහිරේ දෙන දෙයක් කියලා හම්බෙන්නේ අපිට පංච උපාදානස්කන්ධයේ සමුදෙම තමයි. ඒ කියන්නේ අවිද්‍යාව මූලික කරගෙන සකස් වීමක් තමයි මෙතන සකස් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන කාරණා ටිකත් එක්ක බලනකොට එතකොට මේ හුස්ම රැල්ල කියලා අපිට දැනගැනීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව නෙමෙයිද අපි මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්න කියලා තියෙන්නේ. මොකද ඇත්තටම ධර්ම අවබෝධය කරන්නේ නැති කෙනෙකුට මේ භාවනාව වැඩෙන්නේ නැහැ කියලා බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. මොකද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි මේ සතර සතිපට්ඨානය පිළිබඳව භාවනාවක් ප්‍රගුණ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ගැන මොකක්ද ඔබ වහන්සේගේ අදහස? ඔබ වහන්සේට පැහැදිලිද දන්නේ මම අහපු කාරණාව? මොකද පංච උපාදානස්කන්ධය සහ අපි පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන කාරණා ටිකම තමයි පංච උපාදානස්කන්ධය විදියට. ඒකට මේ ස්කන්ධ ධර්මතා ටික විදියට අපි හඳුනාගෙන තියෙන්නේ. ඇත්තටම මේක තමයි අවිද්‍යාව කියලා අපි
මූලික වශයෙන් දැනගන්න ඕන කාරණා. එතකොට මේ ආනාපාන සතිය කියලා අමුතුවෙන් අපි වාඩි වෙලා කරත් වෙන මොකක් හරි දෙයක් කරත් මේ පෙනීම ඇහිීම දැන ගැනීම කියන කාරණා ටික නම් අපි අවබෝධ කරගන්න ඕන පංච උපාදානස්කන්ධයේ විදියට. එතකොට මේක හුස්ම රැල්ල ගන්නවා කියන එක අමුතුවෙන් අපිට සිද්ධ වෙන අමුතු භාවනාවක් විදියට නෙමෙයි මෙතෙන්දී මේ අවබෝධය කරපු කෙනාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයේ දැනගත්තු කෙනා තමයි මේ භාවනාවට යෝග්‍ය. එහෙම කෙනෙකුට මේ දැන ගැනීම කියන කාරණාව ඔස්සේ තමයි ඔබ වහන්සේ ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ මේ කාරණාව පැහැදිලි කරගන්න තියෙන්නේ වඩාත් විදියට. ඒ කියන්නේ ඔබ වහන්සේගේ අදහස. හැබැයි අපි හොඳට කල්පනා කරලා බලනකොට වෙනවා කියන්නේ දැන ගැනීම. ඇහෙනවා කියන තැන තියෙන්නේ දැන ගැනීම. දැනෙනවා කියන තැන තියෙන්නේ දැන ගැනීම. එහෙමනම් අපිට අපි මේක කැටි කරෝතින් පෙනීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන කාරණාව අපි කැටි කරෝතින් අපට එනවා මේක දැන ගැනීමක් කියන තැනට. එහෙම නැත්නම් මානසිකාරය වීමක් කියන තැනට. ආනාපාන සති භාවනාවට අපි දැන් ගියොත් අපි මෙහෙම බලමු. අපි ස්වාමීන් වහන්සේ මේක හුස්ම රැල්ලක් දැන් ආධුනිකයෙක් තියෙන බාහිර තියෙන හුස්ම හුලං රැල්ලක් ඇතුළට අදිනවා ඇතුළේ තියෙන ටිකක් එළියට පිට කරනවා කියන තැනින් තමයි මේක පටන් ගත්තේ. ඒක තමයි ආධුනික. ඒ කියන්නේ පෘථග්ජන ස්වභාවය. හැබැයි අපි බලන්න ඕන කාරණාව තමයි නුවණින් බලනකොට පැහැදිලි වෙනවා මෙතන තියෙන්නේ දැන ගැනීම මාත්‍රයක් පමණයි. එතකොට අපි ගත්තොත් ඒ දැන ගැනීම මාත්‍රය තමයි හැම වෙලේම පුද්ගලයා නියෝජනය කරවන්නේ බාහිර ලෝකේ නියෝජනය කරවන්නේ. ඒ දැන ගැනීම මාත්‍රය. එතකොට ඒ දැන ගැනීම මාත්‍රයට සිහිය පවත්වනකොට ඒ දැන ගැනීම මාත්‍රයට සිහිය පැවැත්වීම තුළ පැහැදිලි වෙනවා මේ දැන ගැනීම මාත්‍රය කොයි හරි තිපිලාපු එකක් නොවන කාරණා. කොහෙටවත් යන කාරණාවක් නොවනවා. මේ දැන ගැනීම මාත්‍රය හරියට නිකන් සුළං රැල්ලක් වගේ. මම ඒක මෙහෙම චූටි උපමාවකින් උපමාවට කියන්නේ. ඒ කියන්නේ අපිට මේ මොහොතේදී එතෙන්ට අවධානය යොමු කරා. ඒ දැන ගැනීම මාත්‍රයට අවධානය යොමු වන තැන අපිට පැහැදිලි වෙන කාරණාව තමයි අපේ ජීවිතය කියන්නේ දැන ගැනීම මාත්‍රය. අයි දෙකක් නැහැ. ඒ කියන්නේ මම කියලා වෙනින්ම කෙනෙක් ඉන්නවා, ලෝකය කියලා වෙනින්ම දෙයක් තියෙනවා කියන එක නෙමෙයි. ඒ දැන ගැනීම මාත්‍රය තමයි සමස්ත සියල්ලම නියෝජනය කරවන්නේ. ඒ කියන්නේ මම ලෝකය කියන සියල්ල මේ දැන ගැනීම මාත්‍රය බවට පත් වෙනවා. එතකොට එතනින් අමුතුවෙන් එතන ආයාසයෙන් කරන්න දෙයක් නැහැ. ඒ දැන ගැනීම මාත්‍රය ගැන තවදුරටත් කල්පනා කරනකොට ඒ දැන ගැනීම මාත්‍රය හරියට මම අර කලින් සඳහන් කළා වගේ උපමාවකින් ගත්තොත් සුළං ධාරාවක් වගේ. කොහොමද කිව්වොත් මෙන්න මේ වගේ. ඔබ හිතන්න එකවස පොඩි දරුවෙක්ට කියනවා මිස් කෙනෙක් ඇවිල්ලා සුළං හමන චිත්‍රයට නගන්න කියලා. ඒ වෙලාවේදී බොහෝ ළමයි මොකද කරන්නේ? මේ සුළඟ චිත්‍රයට නගනවා. ගස් කොළන් සෙලවෙන හැටි, වහලවල් ගැලවිලා යන හැටි චිත්‍රයට නගනවා. හැබැයි එක ප්‍රඥාවන්ත ළමෙක් සුළඟ චිත්‍රයට නගන්නයි කිව්වෙන් පස්සේ මේ සුළඟ චිත්‍රයට නගන්නේ නැහැ. ඊට පස්සේ ගුරුතුමිය ගිහිල්ලා අහනවා මේ ළමයාගෙන් ඇයි ඔබ මේ සුළඟ චිත්‍රයට නැගුවේ නැත්තේ කියලා. ඒ වෙලාවේදී ළමයා දෙන පිළිතුර තමයි අනිත් හැම ළමයෙක් මිස් සුළඟ නෙමෙයි කියන චිත්‍රයට නැගුවේ. සුළඟ නිසා සිද්ධ වෙන ක්‍රියාවලියන් කියන චිත්‍රයට නැගුවේ. ගස් කොළන් සෙලවීම කියන්නේ අර සුළඟ ඇති කල්හි සුළඟ නිසා සිදුවන දෙයක්. වහලවල් ගැලවිලා යාම කියන්නේ ස්වාමීන් වහන්සේ සුළඟ ඇති කල්හි සුළඟ නිසා වෙන දෙයක්. එතකොට ළමයා කියනවා සුළඟ කියන එක කවදාවත් මේක චිත්‍රයකට නගන්න බෑ. සුළඟට දිගක් පළලක් උසක් මහතක් දෙන්න බෑ කියනවා. ඒ කියන්නේ හරියට මේ සුළඟ කිව්වේ
දැන ගැනීම කියන කාරණා. අර මගේ සුලන් ධාරාවක් වගේ. අපේ අර පෙනීම කිව්වෙත් මතක් කරා දැන ගැනීමක්, ඇහිීම, දැනීම, දැන ගැනීම කිව්වේ මේ දැන ගැනීමක්. මේ දැන ගැනීම තමයි සුළඟ වෙන්නේ. අපිට මේ සුළඟ කියන එක කවදාවත් දිගකින්, පළලකින්, උසකින්, මහතකින් චිත්‍රයට නගන්න බෑ වගේ. අර අවධානය, සිහිය, සතිය පිහිටවන තැන පැහැදිලි වෙනවා. මෙතන තියෙන්නේ කෙනෙකුට මුණ ගැහෙන ධර්මතාවය. ඒ කියන්නේ සත්ත්ව පුද්ගලයෙකුට හම්බ වෙන ක්‍රියාකාරීත්වයක් නොවනවා. ඒ කියන්නේ අර මොකද සුළඟට හැඩයක් දෙන්න කියොත්, සුළඟට දිගක් පළලක් දෙන්න කියොත්, එක්වේ සුළඟ චිත්‍රයට නගන්න කියොත් ඔබට ඒක විස්තර කරන්න වෙන්නේම සුළඟ නිසා සිද්ධ වෙන සිද්ධියක් අල්ලලමයි. ඒ කියන්නේ සුළඟ තුල බැහැගෙන අර සුළඟ නිසා හම්බ වෙන අර පුද්ගලයෙකුට හම්බ වෙන දෙයක් තමයි ඔබට හැම වෙලේම චිත්‍රයට නගන්නේ. හැබැයි සුළඟ කියන කාරණාව එකදු මොහොතකටවත් විස්තර කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. චිත්‍රයට නගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. හොඳයි. දැන් නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියන ධර්ම කාරණාව ඔස්සේ බලනකොට ඇත්තටම උන්වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කාරණා පැහැදිලි කරපු ආකාරයට අපිට පැහැදිලි වෙනවා මේ භාවනාවයි ජීවිතයයි කියන්නේ දෙකක් නෙමෙයි. ඇත්තටම එකක් බව තමයි මේ ආනාපාන සතියේ සිද්ධ වෙන්නේ. මොකද ඇත්තටම පෙනීම නම් අපි ඇත්ත සොයන්න ඕන. පෙනීම නම් පංච උපාදානස්කන්ධයේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඇහිම නම්, දැනීම නම්, දැන ගැනීම නම් මේ ආනාපාන සතියෙන් වැඩෙන්න අමුතු භාවනාවක් තියෙන විදියක් නැහැ. මොකද මේ භවය නැසන ක්‍රියාවලිය අපි හොයනකොට අවබෝධ වෙන්න ඕනේ මේ පටිච්ච සමුප්පාද දර්ශනය. එහෙනම් මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙනවා කියන්නේ මේක අපි න්‍යාය ධර්මතාවයට ගැලපෙන්න ඕන මොන භාවනාව කරත්. මොකද ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන ධර්මතාවය අවබෝධ වෙන්න ඕන. ඊට පටහැනි දෙයක් සිද්ධ වෙනවා නම් එතන ඇත්තටම ධර්ම අවබෝධයක් සිද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒක උන්වහන්සේගේ පැහැදිලි කිරීමෙන් ඇත්තටම පැහැදිලි වෙන්නේ නැති. අපි මේක මේ විදියට සාකච්ඡාවක් විදියට කරගෙන යන්නේ අනිත් අයට ඒක ගොඩක් පහසුවක් වෙන නිසා. අනිකුත් අයට මේකට සම්බන්ධ වෙලා මේක යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, තෙරුවන් සරණයි. අපි හඳුනා දැන් කතා කරන සද්ධර්ම අපි දැන් විග්‍රහ කරද්දී හට ගැනීම සහ හටගත් දේ, පෙනීම සහ පෙනුන දේ, දැනීම සහ දැනුන දේ කියලා. ඒතර අපි හඳුනන්නේ අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරනකොට අපි හැම වෙලාවෙම මේ හට ගැනීම කියන කාරණා, හටගත් දේ කියන්නේ එතන අපි පංච උපාදානස්කන්ධය ඉක්මවා මේ කාම ලෝකයේ තුල සැරිසරීම කියන විග්‍රහයක් මට හිතෙනවා. එහෙම දෙයක්ද කියලා. එතකොට මේ පෙනීම කියන කාරණාව තමයි පංච උපාදානස්කන්ධයට ඇතුළත් වෙන්නේ කියලා. අපි හඳුනන්නේ ඒකමද දැන් මේ දිත්තේ දිත්ත මත්තන් කියන කාරණාව තුල විග්‍රහ වෙන්නේ ඒ වගේම දෙයක්ද? ඒත් එක්කම අපි හඳුනන්නේ දැන් හටගත් දේ කියනකොට ඒකද අර අපි කියන්නේ භව රෝගය කියලා. ඒ කියන්නේ මේ හටගත් බව, හට ගැනීම තුළින් හටගත් බවක් එනවා. කියන්නේ හට ගැනීම තුළින් හටගත් දෙයක් එනවා. මේකද ඇත්තටම මේ දුක කියලා, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා දුක්ඛ ආර්ය සත්‍ය කියලා විග්‍රහ වෙන්නේ. ඊළඟ සත්‍යයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක ඇත්තටම අපි අවබෝධ කරගන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත අවබෝධ වෙනකොට. ඒක තමයි දුක කියලා. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යම අවබෝධ වෙන්න නම් මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත කියන්නේ මොකක්ද කියලා ඇත්තටම අවබෝධ කරගන්න වෙනවා. එතකන් අපි සාපේක්ෂ දුකක් ගලපගත්තු දුකකට තමයි දුක කියලා අපි මේ තරම් කාලයක් අපි පුරාවට විශ්වාසයක් කරගෙන විශ්වාසයක් ඇති කරගෙන අන්න ඒකෙන් ගැලවෙන ක්‍රමවේදයක් තමයි මේ හොයාගෙන ආවේ. එහෙනම් අපි ධර්මේනුත් හොයන්නේ අන්න ඒ වගේම යම්කිසි සුවදායක, සැනසිලිදායක යම්කිසි නිදහසක් වගේ දෙයක්. ඒක තමයි අපි ධර්මයේ කියලා ධර්මේනුත් හොයන්න උත්සාහ කරන්නේ. ඇත්තටම මේ දුක කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ සමුදයටම තමයි මේ දුක විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එහෙමනම් මේ
දුක්ඛාර සත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය නම් එහෙනම් පෙනීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන කාරණා ටිකම තමයි අපි අවබෝධ කරන්න ඕනේ. ඒකයි මේ පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්න කියලා කියන්නේ. සෝතාපන්න වීම පිණිසත් පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්න කියනවා. ඒ වගේම සකදාගාමී වීම පිණිස පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්න කියනවා. අනාගාමී වීම පිණිස පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්න කියලා කියනවා. එන අරිහත් වීම පිණිසත් පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්න කියලා කියනවා. එහෙමනම් අපි මේ දුක විදියට අවබෝධ කරගන්න වෙන්නෙම අන්නේ ඇසීම, මේ පෙනීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන කාරණා ටික. එහෙමනම් කල්පනා කරන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ පෙනීමත්, ඇසීමත්, දැනීමත්, දැන ගැනීමත් කියන කාරණා හතරමයි. මේක හතරක් විදියට පෙන්නුවට ඇත්තටම මේක කොටස් වශයෙන් අපිට විභජ්‍ය කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මේක අපිට අවබෝධ කර ගැනීමේ පහසු උදෙසාමයි. ඒක අපිට ඇත්තටම පැහැදිලි වෙනවා. මේ පෙනීම කියලා කියන කාරණාවත් ඇහිමත්, දැනීමත්, දැන ගැනීමත් කියන කාරණාවේදී පැහැදිලිවම දේශනා කරනවා මේක ෂඩ් ප්‍රකාරයෙන් මන ආයතනය වේ කියලා. එහෙමනම් මේ මනස කියන කාරණාව එක්ක මේක මානසිකාරයක් බව ඇත්තටම පැහැදිලි වෙන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් මේ පෙනීම කියලා අපිට වෙනම එකක් හදාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ පෙනීම කියලා අපි වෙනම එකක් හදාගෙන ඉන්න එකක්ද නැත්නම් අපි මෙච්චර කාලයක් පවතින මේ දෘෂ්ටියක්ද අපි තුල තියෙන්නේ කියලා අපි අවබෝධ වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඇත්ත අවබෝධ වෙනකොට. එහෙමනම් මේ දිට්ඨ කියලා කියන්නේ මොකක්ද? පෙනීම කියන කාරණාවට. එහෙනම් දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ මේ පෙනීම මාත්‍රයකින් ගන්න කියලා කියනවනේ. එහෙනම් මේ පෙනීමක් තුලට බැස්සයින් පස්සේ නෙමෙයිද මේ පුද්ගල දෘෂ්ටිය ඇති වෙන්නේ. මොකද මේ දාරුචීරිය මහරහතන් වහන්සේට තමයි මේක දේශනා කරන්නේ කෙටියෙන්ම දේශනා කරනවා මේ ධර්මය. එහෙමනම් අපි කල්පනා කරන්න වෙනවා මෙන්න මේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කිව්වෙන් පස්සේ මේ ප්‍රඥාව අධිකම කෙනෙකුට කියපු ධර්ම දේශනයක් තමයි මේ දේශනාව. ඒ වචන හරකට කඩ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කිව්වයින් පස්සේ ඒ කෙනාට ප්‍රඥාවක් ඇති වෙන්න ඕනද නැද්ද? මෙන්න මේක මානසිකාරයක් මත පදනම් වෙලා මේක පැනවෙන ධර්මතාවයක් මිස මේක පෙර තිබිලා කොහේ හරි තිබිලා ආපු දෙයක්වත් මේක අනාගතයට කොහෙවත් යන දෙයක්වත් මේක වර්තමානයේ ඇත්තටම යථාර්ථයේ පවතින දෙයක්වත් නෙමෙයි කියලා මේක අවබෝධ වෙන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් මේක වෙන කෙනෙකුට ඇත්තටම මේ වගේ ප්‍රඥා ගෝචර ධර්මයක් අවබෝධ කරගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙකුට මේක දේශනා කරයිද කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක අධික ප්‍රඥාවක් තියෙන කෙනෙකුටයි මේක දේශනා කරේ. එහෙමනම් අපි ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා මෙන්න මේ කාරණාවත් අද. එතකොට කල්පනා කරලා බලන්න මේ පෙනීම කියලා කියන්නේ ඇත්තටම අපි පැනවෙන ධර්මතාවයක්ද නැද්ද කියලා අපි හිතන්න සිද්ධ වෙනවා. පෙනීම මතපදනම් වෙලා තමයි මේක පෙනෙන දෙයක් බවටත් පෙනෙන ඇසක් මට තියෙන පුද්ගලයෙක් බවට අපි පනවගෙන ඉන්නේ. එහෙනම් මේක පැනවෙන ධර්මතාවයක් මිස මේක කොහේ හරි තිබිලා ආපු ධර්මතාවයක්වත් මේක වෙලා සිද්ධ වෙලා ආපහු කොහෙටවත් යන ධර්මතාවයක්වත් මේක මේ මොහොතේ පවතින ධර්මතාවයක්වත් විදිහට ගන්න බෑ. එහෙම ගන්නව නම් පින්නතුනි මෙන්න මේ ඉමස්මින් සති ඉදං හෝති කියන ධර්ම න්‍යායයට පටහැනිව අපි මේක ධර්මය අධර්මයේ විදිහට අරගෙන ගල්ප ගන්න යන ක්‍රමවේදයක් වෙනවා. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොටම අපි මෙන්න මේක ඇත්ත නොදන්නා තැනදීමයි මේ සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන කියන කොටසෙදී එහෙනම් මෙන්න මේක ඇසක් බවට පරිවර්තනය මෙන්නේ අවිද්‍යාව නිසා නෙමෙයිද කියලා අපිට හිතන්න වෙනවා. එහෙනම් අවිද්‍යාව යත්තේ වශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ කියනකොට එතනින් එහාට අපිට සලආයතන ගැන කතා කරන්න විදිහ නැතුව යනවා. එහෙමනම් මේක පැනවෙන ධර්මතාවයක් වෙන්නේ ඇත්තටම අපි අවිද්‍යාව මතපදනම් වෙලා මෙන්න මේ කාරණා මේ විදිහට ගලපන්න ගියාම තමයි. එහෙමනම් මේ පෙනීම කියලා කියන්නේ ඇත්තටම කියනනම් අපි ආකාර ලිංග නිමිති උද්දේශ කියන කාරණාව ඔස්සේ නාම කොටසේ එන අදිවචනයක් පනවගෙන මේ නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් කියන කාරණාවට
ඇත්තටම අපි හිර වෙලා මේකේ ඇත්ත නොදන්න භාවය නිසාම අපිට පෙනීම ඇත්තටම ගසක් බවට පත් වෙනවා. ඇත්තටම පෙනීම පුද්ගලයෙක් බවට පත් වෙනවා. පුද්ගලයෙක් බවට පත් වෙලා ඒක අපි විසින් පින්නතුනේ මෙන්න මේක දකින්න කෙනෙක් බවට මමපත් වෙලා බාහිර අභ්‍යන්තර කියන මෙන්න මේ ගැටය ගහගෙන පින්නතුනේ මෙන්න මේ සසර කියන සැඩ පහරට හසු වෙන ක්‍රමවේදය තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා විදියට පෙන්වන්නේ. එහෙනම් අමුතු එකක් නෙමේ මේ ditta sutta muta විඤ්ඤාත කියලා කියන්නේ අවිද්‍යාව නිසාම සකස් වෙන සැකැස්මට තමයි මේ පංච උපාදානස්කන්ධයේ සමුදයට තමයි. එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයටම තමයි ඔන්න ඔය පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ නිත්‍ය වශයෙන්ම තියෙන ධර්මතාවයක් කියලා ගන්නකොටම පින්නතුනේ අපිට ඇත්තටම වරදිනවා. මොකද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඉපදින ධර්මතාවය කියන නැත්නම් සමුදය වෙන ධර්මතාවයක්. සමුදය වෙන්නේ මොකද? අවිද්‍යාව නිසාම. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේම එහෙනම් සකස් වීම සිද්ධ වෙලා තියෙන මේ ස්කන්ධ ධර්මතා ටිකේමයි. එහෙනම් සකස් වුණා නම් පින්නතුනි ඒක ලෝකයේ දකින ඇසක් ඇසක් දරාගත්තු මමෙක් මේ බාහිර ලෝකයේ දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනටපත් වෙනවා. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. ධර්මයක් ගැන කිසි දෙයක් නොදන්නා තැනක ඉඳන් භෞතිකත්වයක් එල්ලීගෙන අපි මුලාවක කටයුතු කරගෙන ඇවිල්ලා ඒත් එක්ක අපේ හඳුන අපි ඒක ගොනු කරගන්නවා මේ සලායතන කියන තැනකට. ඒ කියන්නේ අස කරනාසේ දිවකය මන රූප ශබ්ද ගන්ධ රස කියන තැනකට ඇවිල්ලා ඊට පස්සේ අපේ හඳුන අපි මේක ditta sutta muta විඤ්ඤාත කියන තැනකට ගොනු කරත් අපේ හඳුන එතනක් තියෙන්නේ මානසිකාර සම්භවයෙන්ම ditta sutta muta විඤ්ඤාත කියලා එකක් ප්‍රමා ගැනීමක් තමයි කියන එක නේ එතන විග්‍රහය කරන්න අපේ හඳුන. අවසරයි. ඔව් මහත්තයෝ මොකද මේ ඇත්තටම මේ පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදයට වෙන දෙයකට නෙමෙයි. එතකොට ඇත්තටම මේක මේ ditta sutta muta විඤ්ඤාත කියලාත් අපි පනවලා තියෙන්නේ. මේක මේ විග්‍රහ කරගන්න ඕන කමට මිස මේක අපි මේ නැතුව මේක පෙර අත්භවයක ඉඳලා එනවා. මේක සසර ගමනක් තුල මේ පෙනීම නිසා තමයි අපි ආවේ. ඒ නිසා තමයි මේ භවයේත් මේක මේ සකස් වෙලා තියෙන්නේ. ඒකයි මේ සලායතන කියන දේ සමුදය වෙන්නේ කියන එක නෙමෙයි. ඇත්තටම මේ කන්දානම් පාතු භාව ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති කියනකොට එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ සමුදය සිද්ධ වුණොත් තමයි මේ ස්කන්ධ ධර්මතා ටික ගැන අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට තමයි මේ පෙනීම ඇත්තක් බවට පත් වෙන්නේ. එතකොට තමයි මේ පෙනීම දරාගත්තු පුද්ගලයෙක් මේ ඇතුලේ ඉන්නවා බාහිර අභ්‍යන්තර කියන ભેදය ඇත්තටම බෙදිලා වෙන් වෙලා යන්නේ. ඒකයි නාම රූප ගැටේ කියලා කියන්නේ මෙන්න මේකට. එතකොට මේ පංච උපාදානස්කන්ධයත් නාම රූපත් කියන්නේ දෙකක් නෙමෙයි එකක්මයි. එහෙමනම් මේ අපි ජීවත් වෙන තනම තමයි අපි මේ සත්‍ය දකින්න තියෙන්නේ. එහෙනම් කෙනෙක් කැලෑවකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා භාවනා වගේ යෙදුණත් සමහරක් කෙනෙක් මේ සතර සතිපට්ඨානය මේ ඇත්තටම මේ ආනාපාන සති භාවනාව තුල වැඩෙනවා. කුමන භාවනාවක් කරත් මෙන්න මේ දර්ශනය ඇතුළත් නම් මේක දර්ශන භූමියටපත් වෙලා යම් කිසි කෙනෙකුට මේක අවබෝධ ඥානයකින් හෝ අනුමානයකින් දකින්න පුළුවන් කමක් තියෙනවා නම් මෙන්න මේ විදිහට තමයි මේ සියලුම භාවනාවන් ටිකේ මම හිතන විදිහට ගැළපීලා එන්න ඕනේ. මොකද නැත්තම් මොන භාවනාව කරත් පංච උපාදානස්කන්ධේ ඇත්ත නෙමෙයි නම් අපි දකින්නේ මේකේ නොහඩ ගැනීම නෙමෙයි නම් අපි අවබෝධ කරන්නේ මේ භාවනාවෙන් ඇති වැඩක් නැති වෙනවා. හොඳයි මහත්තයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පැහැදිලිනේ. හොඳයි කල්යම්තට මේ වෙලාවේ ගැටලුවක්ම කරන්න ඉන්නවා මනෝජ් මහත්තයා මම හිතන්නේ. තෙරුවන් සරණයි ඔබතුමාට. ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නය දැන් අපි ජීවත් වීම කියන තුලදී එන අත්දැකීමක් අරගෙන අපි මේ අපේ උතුම් ස්වාමීන් වහන්සේලා විස්තර කරපු මේ දහම ඒ ජීවිතය තුළ දකින්න ප්‍රැක්ටිකල් අත්දැකීමක් තුළින් අපි කොහොමද ඒක මානසිකාරය කරන්නේ. අන්න ඒකට පොඩි උදාහරණයක් දුන්නොත් ස්වාමීන් වහන්සේ උදාහරණයක් කරගෙන අපි මේ විදිහට ඔන්න ඔය ජීවත් වීමේ තුළ දෙන අත්දැකීම දකින්නවා කියන එක. දෙවන් සන්නයි අපි දැන් කොයි ඕන තරම් බණ අහලා තියෙනවනේ අපි නේද? අපි සෑහෙන ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. දැන් මම අපිට මේක ප්‍රායෝගිකව බලන්න එපා. ප්‍රායෝගිකව දැක ගන්න අවශ්‍ය වෙනවානේ. මම ඒකට චූටි ප්‍රායෝගික ජීවිත අත්දැකීමක් කියන්නම් මහත්මට. මෙහෙම. අපි හිතමු මහත්මා යම් කෙනෙක් එනවා අපි ගාවට.
යම් කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ගාවට තමන් මෙච්චර කාලයක් සංගවගෙන හිටපු වැරැද්දක් තියෙනවා මොකක් හරි. තමන් මෙච්චර කාලයක් ලෝකයට ප්‍රකට නොකරපු යම්කිසි වැරැද්දක් තමන් ගාව තියෙන වැරැද්දක් හංගන් හිටපු වැරැද්දක් තියෙනවා. ඒ කෙනා ඇවිල්ලා අපි හිතමු ඒ කෙනාට හිත් කියවන්න පුළුවන් කියලා. ඒ කෙනා ඇවිල්ලා බොහෝ පිරිසක් ඉදිරියේදී අර තමන් කරපු අර තමන්ගේ හිතේ අර හංගන් හිටපු වැරැද්ද අර බොහෝ පිරිසක් ඉදිරියේදී ප්‍රකාශ කරනවා. ඇහෙනවද මහත්තයා මං කියන කාරණාව දැන්? ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වෙනවා. අහගෙන ඉන්න හරි ස්වාමීන් වහන්සේ. හොඳට අහගන්න මහත්තයෝ. මේක ප්‍රායෝගිකව බලන ක්‍රමවේදයක් මම මේ කියන්නේ. මොකද ඒක මදක් පුරුදු කරලා බලන්න. හොඳට පුරුදු කරලා බලන්න. හිතන්න මෙහෙම. ඔන්න දැන් මම කාලයක් තිස්සේ තමන් හිතේ හංගගෙන හිටපු කරපු වැරැද්දක් තියෙනවා. යම් කෙනෙක් ඉන්නවා හිත කියවන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්. ඒ කෙනා එනවා මගේ ඉදිරියට. ඒ කෙනා ඇවිල්ලා කරන්නේ අපි හිතන්නකෝ අපි වටේ බොහෝ පිරිසකුත් ඉන්නවයි කියලා දැන්. ඒ බොහෝ පිරිසක් ඉන්නකොට අර තමන්ගේ හිත ඇතුලේ හංගන් හිටපු වැරැද්ද අර හැමෝටම ඇහෙන විදියට කියනවා. දැන් මම මහත්යකින් අහනවා ඒ වෙලාවට අපිට කොහොම ස්වභාවයක්ද ගොඩ නැගෙන්නේ? බොහොම ලැජ්ජාවක්, දාඩිය දාන. ලැජ්ජාවක් වෙනවා, දාඩිය දානවා. තමාට එතන ඉන්න ඉතාම අපහසුභාවයක් ගොඩ නැගෙනවා. දැන් ඔය සිද්ධිය අපි ප්‍රායෝගිකව මේ ධර්මයේ තුලින් දකින්න ඕන. දැන් දාඩිය දාලා පිඟිලා ඉන්නේ ඔබ. හිතන්න මහත්තයෝ මෙහෙම දැන්. ඒ කෙනා අර තමන්ගේ වැරැද්දක් නේද? තමන්ගේ සිතේ හංගන් හිටපු වැරැද්දක් නේද? අර හැමෝම ඉදිරියේදී ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කරනකොට හොඳට බලන්න අපි අපේ පැත්තෙන් මේක දකින්න උත්සාහවන්ත වෙන්න. තමන් සංගවාගෙන සිටි වැරැද්ද අනිත් කෙනා මට කියනවා කියලා මගේ ඉදිරියේ ඉන්න අර හිත කියවන්න පුළුවන් මිනිස්සයා මං හිතේ හංගන් හිටපු වැරැද්ද හැමෝටම ඇහෙන්න කියනවා කියලා මහත්යක් හිතට තේරෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හිතට තේරෙනවා. හොඳට බලන්න ඇහෙන නිසා ඇහිම කියන අත්දැකීම තමන්ගේ පැත්තෙන් උපදින නිසා නේද? ඇහිම කියන අත්දැකීම තමන්ගේ පැත්තෙන් උපදින නිසා නේද? බාහිර කෙනෙක් මම හිතේ හංගන් හිටපු වරද්දක් හැමෝටම ඇහෙන්න කියනවා කියලා තේරෙන්නේ. තමන්ගේ පැත්තෙන් ඇහිම ඉපදුණු නිසා නේද? හරි. හැබැයි බලන්න මහත්තයෝ ඒ මොහොත තුල ඇහිම කියන අත්දැකීම තමන්ගේ පැත්තෙන් ගොඩ නැගුණේ නැත්නම් මහත්යාගේ ඇඟෙන් දාඩිය දාවිද? නෑ, දාන්නේ ස්වාමීන් අපිට ඒ කියන්නේ නිකන් ලැජ්ජාවක් වගේ එවිද? එහෙම එන්නේ ඊට ඔන්න බලන්න මහත්මයා මේ කාරණාව. ඇහිම තුල ඇහුණු නිසා නේද අරයා මම ඉතේ හංගන් හිටපු වැරැද්දක් හැමෝටම ඇහෙන්න කියනවා කියලා ඇඟෙන් දාඩිය ගලන්න පටන් ගත්තා. එහෙම නේද? මම කියන කාරණා කොහොමද? දැන් බලන්න ඒ දාඩිය ගලලා දැඩි අසහනකාරී බවකට පීඩාකාරී බවකට පත් කරන්න මූලික උනේ මොකක්ද? අර ඇහිම කියන අත්දැකීම Tamanගේ පැත්තෙන් ඉපදීමනේ. හරි. දැන් කොටසින් කොටස බලමු අපි දැන්. ඇහිම. හොඳට බලන්න. මේ ඇහිම කියන අත්දැකීම. දැන් අපි කොටසින් කොටස බලමු. ඇහිම කොණ්ඩගස් වලටදී ඇහිම දැනුනේ. දැන් අපි එහෙම කොටසින් කොටස බලමු. නියපොතු වලට, දත් වලට, කමටද, කොතෙන්ටද මේ ඇහෙනවා කියන දැන ගැනීම තේරුම්. අපිට ඒ වෙලාවට තැනක් පනවන්න බෑ නේද? ඒ ඇහිම කියන කාරණාව. බෑ ස්වාමීන් වහන්සේ. දැන් හුතුට බලන්න මහත්තයෝ දැන් ඊළඟ පියවරට යන්න. දැන් හිතන්න දැන් මහත්යාගේ ඉදිරියට ඒ කෙනා ඇවිල්ලා හිතේ තියෙන තමන් හිතේ සංගවන් හිටපු හැම කුණු කන්දක්ම අවුස්සනවා දැන්. මේ වෙලාවේදී දැඩි අස්තිරතාවයටපත් වෙලායි. දැන් ඔන්න මහත්තයෝ අපි බලනවා. මට ඇහිම කියන අත්දැකීම උපදින නිසා තමයි
අනිත් කෙනා මගේ හිතේ තියෙන කුණු ටික උස්සනවා කියනවා කියලා තේරෙයි. දැන් එහෙමයි බලන්න. ස්වාමී. ඊළඟට බලනවා මේ ඇහිම කොතනින්ද මේක ගොඩ නැගෙන්නේ? කොණ්ඩ ගස් තුලෙන්. කොණ්ඩ ගස් වලටද මේක දැනේ? නියපොතු වලටද, දත් වලටද, සමතද, ඇට මිදුළු වලටද? කොතෙන්ටද මේක දැනෙන්නේ කියලා දැන් ඊළඟට බලන්න. හැබැයි එහෙම බලන් යනකොට තේරෙනවා මේ දැඩි අසහනකාරී බවට පීඩාකාරී බවට පත් කරන තැනක් අපට හොයාගන්න බැරුව යයි. හැබැයි මොකද්දෝ කාරණාවක් මත අර මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම තුල බැහැ ගන්නකොට ඇඟෙන් දාඩිය ගලනවා වගේ ස්වභාවයක් තේරෙන්න පටන් ගන්නවා. අර මොකද්ද දෙයක් දැනෙනවා කියන සිද්ධියට අපි ඇහිම කියන වචනේ දාමුකෝ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. දැන් බලන්න මහත්තයා. අපි බලන්න ඕනේ වෙලාවට ඊළඟට. ඒ දැන් දාඩිය දාලා දැඩි අසීරුතාවයට පත් උනේ අර යමක් මොකද්ද දෙයක් වෙනවා කියලා තේරෙන නිසානේ. වටේ පිටේ බලන් ඉන්න බවට තේරෙනවා. යමෙක් මට මොකද්ද ප්‍රකාශ කරන බවට තේරෙනවා. අන්න ඒ යමක් තේරෙනවා කියන ඒ ස්වභාවයට බහිනකොට දැඩි අසීරු භාවයක් ගොඩ නැගෙනවා. ඒ අසීරු භාවය ගොඩ නැගෙන්නේ කාටද? මට පුද්ගලයාට මට. අන්න ඊළඟ පියවර විදිහට බලන්න යන්න මහත්තයෝ ඒ අසීරුතාවයටපත් වෙන අසහනයටපත් වෙන ඒ කෙනා කොතනද ඉන්නේ කියලා. ඊළඟට ටිකෙන් ටික ඔය ටික හොයාගෙන යන්න පටන් ගන්නවා. ඊළඟට මහත්තයෝ අපට එනවා මෙන්න මෙහෙම එකක්. ඒ රිදෙන කෙනා, ඒ අසහනයටපත් වුණු කෙනා කොතනද ඉන්නේ කියලා අපිට හොයාගන්න බැහැ. යමක් තේරෙනවා මොකද්ද වෙනවා කියලා සිද්ධියක්. හැබැයි ඒ යමක් වෙනවා කියලා තේරෙන කෙනා කොතනද ඉන්නේ කියලා හොයාගන්න බැරුව යනවා. මේ යමක් වෙනවා කියලා තේරීමට තමයි මම කියවර ඇහිම කියන්නේ. එහෙමයි. නිකන් ඊළඟට මෙහෙම හිතන්න මහත්තයෝ ඊළඟ පියවර විදියට. ඒ යමක් තේරෙනවා කියලා ගොඩනැගෙන සිද්ධියට අපි හිතමු ඒක shopping bag එකක් කියලා. පැහැදිලිද? ඒ යමක් තේරෙනවා කියන අත්දැකීම අපි shopping bag එකක් කියලා හිතමු. අපි ඔය shopping bag එකට බැස්සොත් තමයි අර දාඩිය දාලා අසහනයටපත් වෙන්නේ. එහෙමයි සර්. ඒ නිකන් හිතන්න ඒ shopping bag එක නැමැති ඒ යමක් තේරෙනවා කියන ස්වභාවයට බැස්සේ නැත්තම් දැන් දාඩිය දාලා අසහනයකටපත් වෙන්නේ. පීඩාවකටපත් වෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. කොටසින් කොටස බලන්න ගන්නවා මහත්තයෝ. කොටසින් කොටස බලන්න පටන් ගන්නවා. මේක මේ විදිහට එකින් එකට බලන්න ඕන මහත්තයෝ. දැන් ගන්න මට වටේ පිටේ කට්ටිය බලන් ඉන්නවා කියලා තේරෙනවා. තවත් කෙනෙක් මට චෝදනා කරනවා කියලා තේරෙනවා. ඒ යමක් තේරීම කියන සිද්ධියට අපි යනවා. එතන ග්‍රහණය කරගන්න ඕනේ. එතෙන්ට අවධානය යොමු කරන්න. ඊට පස්සේ අවධානය යොමු කරපු ඒ අත්දැකීම කාටද දැනෙන්නේ කියලා හොයලා බලන්න දැන් පටන් ගන්න ඕනේ එකින් එකට. ඇතුළට හාර බලන්න පටන් ගන්න. ඊට පස්සේ මහත්තයෝ අපට තේරෙනවා මේ මොහොතේ ඒ ආකාරයට අවධානය යොමු කරන් යනකොට අපට පැහැදිලිවම තේරෙනවා මේක බාහිර ඉන්න කෙනෙක් ඇත්තටම ඉන්න කෙනෙක්ට යමක් ප්‍රකාශ කරනවා නොවේ මේක ටිකෙන් ටික ඇතුළට බලාගෙන යනකොට පැහැදිලි. ඒ අපි හිතමු අර යමක් තේරෙනවා කියන සිද්ධිය දැඩිව ග්‍රහණය කළොතින්මයි මේ දාඩිය දාන අසහනකාරී බව ගොඩනැගෙන්නේ කියලා යම් අවබෝධයක් වෙනවා. ඒ අවබෝධය එන්නේ බාහිර කෙනා ඉන්න බවට තේරෙනවා කියලා. අර බාහිර කෙනෙක් මට යමක් අවසනවා කියලා ඒ කරන ඒ අපට ඒ ගොඩනැගෙන දැනීම මාත්‍රයට බැස නොගන්න අවබෝධය වෙනවා. හරියට shopping bag එකට බැස්සොත් දාඩිය දාන්න. මම shopping bag එකේ කිව්වේ අර යමක්
වෙනවා කියලා තේරෙන ස්වභාවය. ඒ තේරෙන shopping ස්වභාවය. bag එක දැස්සේ නැත්තම් කාට දාඩිය දාන්නේ? මම මේ සිද්ධිය කිව්වේ අපි මහත්තයෝ මේක ප්‍රායෝගිකව බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දැඩි අස්ථීරතාවයකට පත් වෙන මොහොතකට ගිහිල්ලා ඒ මොහොත කොහොමද අපි ධර්මානුකූලව දකින්න කියලා අපි බලන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එකින් එකට බලන්න මහත්තයෝ අපි හිතෙන්නේ අපිව අසහනයට පත් කරන්නේ කොතනින්? මොකක් නිසාද? කොහොමද මේක වෙන්නේ කියලා අපි තුලින්ම මේක පරිශ්‍රණයට භාජනය කරන්න. ඇත්තටම මහත්තයෝ දාඩිය දැන් අසහනයට පත් කෙරෙව්වේ පුද්ගල දෘෂ්ටිය විසින්මයි ඔබ අසහනයට පත් කරේ. එහෙමයි ඒ ස්වාමීන් වහන්සේ. පුද්ගල දෘෂ්ටියමයි ඔබ අසහනයට පත් කරේ. ඒක හොඳට නුවණින් ඇතුළට ඉඳලා බලනකොට මේක පැහැදිලි වෙනවා මහත්තයෝ. එහෙමයි. ඒකවන් යහපතක් වේ. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රනේ ඔබට හැකි තව ගැටලු මොන හරි තියෙනවා නම් කාල වේලා ඉක්ම යන්න කලින් සයන්හන්සලාට ඒ පිළිබඳව ගැටලු යොමු කරන්න. තවත් සුළු මොහොතක් සුළු අවස්ථාවක් තියෙනවා ඔබට ප්‍රශ්න ගැටලු යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේ තවත් ප්‍රශ්න ගැටලු නොමැති බවයි පෙනියන්නේ. අද දවසේ සදහම් සාකච්ඡාව උපවත් කිරීම සඳහා ගෞරවයෙන් වැඩමවදාළ අපගේ ලොකු ස්වාමීන් වහන්සේ පූජ්‍ය රත්පත් සිටියේ මුතතර ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. උන්වහන්සේට මේ වඩන්නා වූ නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගය ඉතාමත් සුඛ ප්‍රතිපදාවකින් ඉතාමත් පහසු විහරණයකින් උන්වහන්සේට වඩන්න සියලු ශක්තිය ධෛර්යය සියලු ප්‍රඥා බල මහිමේ ලැබේවා කියලා සියලුම දෙනා වෙනුවෙන් මම අධිෂ්ඨාන කරනවා. ඒ වගේම අප වෙනුවෙන් සදහම් කාරණා ඉදිරිපත් කරමින් අපිට සදහම් ධර්මයෙන් පෝෂණය කරමින් සක්කාය දිට්ඨිය දුරු කරගන්න, චතුරාර්ය සත්‍ය වටහා ගන්න පුළුවන්, ඒ ඥාන සත්‍ය වඩා ගන්න පුළුවන්, ඒ දේශනා ප්‍රාතිහාර්යයන් පැවදාලේ ස්වාමීන් වහන්සේලා දෙන මට මේ වෙලාවේ දෙපා නමස්කාර කරමින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන වහන්සේලාට මේ වඩන්නා වූ මාර්ගය ඉතාමත් සුඛ ප්‍රතිපදාවකින් වඩා ගන්න පුළුවන් සියලු ශක්තිය ධෛර්යය ප්‍රඥාව බල මහිමේ වැඩේවා එසේම වේවා. ගාන ස්වාමීන් වහන්සේලාට බාර දෙන මේ වෙලාවේ අප වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් සිදු කර අද දවසේ සදහම් මණ්ඩපය අවසන් කරන්න. ඒ වගේම අපි නැවත මෙවන් වූ සදහම් මණ්ඩපයකින් ලබන සතියේ ඉරිදා දින සවස් යාමේ මේ විදියට මුණ ගැහෙමු. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටින අප වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්න අවසරයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර සත්පත්තියේ මුක්ති රතන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේගෙත් ඒ වගේම මාගේ කල්යාණ මිත්‍රානිකුත් ස්වාමීන් වහන්සේලා ඇතුළුව මෙම සම්සභා මණ්ඩපයට සහ සම්බන්ධ වුණා වූ සියලුම කල්යාණ මිත්‍රයන්ට මතක් කරන්න ඕන කාරණාව තමයි අපි ඇත්තටම හරිම වාසනාවන්ත පිරිසක්. එහෙම කියන්න මං හේතුව තමයි අපිට මේ ලෝකයේ තියෙන පරම සත්‍ය අපගේ දිසවලින් අසා දැන ගැනීමට තරම් අපි තව භාග්‍ය සම්පන්න පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. එහෙමනම් මේ වාසනා බලමහිමය අපි උපයෝගී කරගමු. මේ සත්කාය දෘෂ්ටිය නැමැති ඒ භයානක රෝගය, ඒ භයානක දෘෂ්ටිකාන්තාරය දුරු කිරීම පිණිසම මේ වාසනා බලමහිමය අපි උපයෝගී කරගමු. එසේනම් මේ අද දවසේදී අපිට මේ මහත් වූ ගාම්භීර දහම් පණිවිඩය අපගේ දෙසවනට ඇසෙන ලෙස ඒ සකස් කරලා දුන්නු ඒ දහම් පණිවිඩය අපිට දේශනා කළා වූ අපගේ ගුරු දේවෝත්තම රත්පස්කටියේ විමුක්ති රතන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේට මේ ධර්ම දේශනා මේ සාකච්ඡාව තුළින් මේ ධර්ම සාකච්ඡා කිරීම තුළින් ඒ ජනිත වන්නට යෙදුණු සියලු පුණ්‍ය කුසල ශක්තිය ඒ මහා යුග පුරුෂයාණන්ට යම් කායික පීඩාවක් ඇතොත් ඒ සියලු කායික පීඩාවන්ගෙන් කායික පීඩා සුවපත් වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු උපකාරක ධර්මයක් බවට පත් වෙත්වා. සියලු ශාස්ත්‍රනික නගා සිටීමේ සියලු ශාස්ත්‍රනික ප්‍රතිපදාවන් තවත් බොහෝ දෙනාගේ ලෝසතගේ යහපත පිණිස තව තවත් වඩාත් සාර්ථක වෙච්ච සිද්ධ කිරීමට මේ පුණ්‍ය ශක්තිය හේතු උපකාරයක් බවට පත් වෙත්වා.
මේ දම්සභා මණ්ඩපයට සම්බන්ධ වුණා වූද නොවුණා වූද සියලු ලෝකවාසී සියලු සත්වයින්ට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ බුද්ධ රාජ්‍ය තුලදී දහම් ඇස විවර කොට අමා මහ නිවනින් නිවී සැනසීම පිණිසමත් මේ පුණ්‍ය කුසල ශක්තිය හේතු උපනිශ්‍රයක් බවටම පත් වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම තමයි අපිට මේ ධර්ම දේශනාවක් මේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට මේ ධර්මය අපිට අහන්න පුළුවන් වටපිටාවක් පරිසරයක් අද අපිට උදා කරලා දෙන අපට නොපෙනෙන මානෙ සිටින්නා වූ මේ සම්බුදු සසුන සුරැකීමට අප්‍රමාණ කැපකිරීමක් කරන්නා වූ සතරවරම් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා පෙරට කොටගත් සියලුම දිව්‍ය බ්‍රහ්ම මනුස්ස කොට්ටාස්වලටත් මේ පුණ්‍ය කුසල ශක්තිය විහිදියත්වා පැතිරියත්වා අනුමෝදන් කරමි අනුමෝදන් දෙත්තා ඒ ඇත්තෝද උතුම් වූ අමා මහ නිවනෙන් නිවී සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. එනම් සියලු දෙනාම වන්දනා කරගන්න. ඊහෝතු අප්‍රාත තීර්ථ නිච්ඡාපචාය සත්තාරෝ ධම්මා වට්ටං යායුවන් කම්පලං ආයුරාරෝග්‍ය සම්පatti සම්පatti මේත අතෝ නිපාන සම්පatti ඥාතේ සම්පතු සම්මත යහපත් වේවා දරුවන් කරන්නේ. සාදු 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 සාදු. ධර්ම ස්ථානාංශලා වන්දනා කරගන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මායලන්දං වන්දිතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අසරණ